හරි අද අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Java වලට අදාළව multi threading topic එකේ ඉතාමත්ම වැදගත් topic එකක් සම්බන්ධයෙන්. ඒතර අපි කලින් වීඩියෝස් වලදී කතා කරා අපි thread එකක් define කරගන්නේ කොහොමද, ඊට පස්සේ අපි කතා කරා runnable interface එක කොහොමද භාවිතා කරන්නේ සහ thread class එක කොහොමද භාවිතා කරන්නේ කියන සීලුම දේවල් අපි discuss කරලා තියෙන්නේ. එතකොට අපි දැක්ක මෙතනදී වෙන එකම සාධකය තමයි මෙන්න මේ multi threading concept එකේදී වෙන එකම සාධකය තමයි threads කිහිපයක් එකවර run වීමක්. නැත්නම් අපි කියනවා simultaneously threads කිහිපයක් එකවර run වීමක් තමයි මෙතනදී සිදු වෙන්නේ. එතකොට අපි හිතමු මෙන්න මේ run වෙන threads කිහිපය, මෙන්න මේ ආකාරයෙන් run වෙන threads කිහිපය අපි හිතමු එකම object එකක් access කිරීමක් සිදු කරනවා. එකම object එකක් access කිරීමක් සිදු කරනවා. එතකොට අපි හිතමු මේක thread 1, thread 2, thread 3. එතකොට threads කිහිපයක් එකවර එකම object එකක් නැත්නම් එකම Java object එකක් එකවර access කිරීමෙන් අපි බලාපොරොත්තු නොවන වැරදි සිදුවෙන්න පුළුවන්. මොකද එකම අවස්ථාවේදී thread කිහිපයක් එකම object එකක් access කරලා ඒ අදාළ object එකේ වෙනස්කම් නැත්නම් අපි කියනවා manipulations නැත්නම් අපි කියමු යම්කිසි task එකක් සිදු කරොත් එතනදී data inconsistency ඔක වෙන්න පුළුවන්. එතකොට data inconsistency කියන්නේ consistency නැත්නම් දත්තවල තියෙන නිර්වද්‍යතාවය නැති වෙන්න පුළුවන්. මොකද විවිධ threads වලින් විවිධ අවස්ථාවලදී access කරලා Java object එක වෙනස් වෙන්න පුළුවන්. නිසා ඒතර අපි example එකක් ගත්තොත් අපි හිතමු මෙන්න මේ Java object එකේ තියෙනවා i සමානයි නැත්නම් අපි හිතමු i equal i plus 1 කියලා step එකක් මෙන්න මේ object එකේ යම්කිසි method එකක තියෙනවා. ඒතර අපි හිතමු මේ වගේ threads තුනක් එකපාරට නැත්නම් අපි කියන parallelly run වෙලා මෙන්න මේ object එකේ මේ step එක සිදු කරනවා. එතකොට මෙන්න මේ එක thread එකක් මෙන්න මේ increment step එක කරන අවස්ථාවේදී තවත් thread එකක් මෙන්න මේ read එක කරොත් නැත්නම් අපි හිතමු increment එක කරාට පස්සේ commit එකට කලින් තව step එකක් මේ i එක read කරොත් එතකොට මේ දෙවෙනි thread එක read කරලා තියෙන්නේ ඇත්තටම dirty read එකක් සිදු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එතකොට thread දෙකක් simultaneously run වෙන object එකක එක object එකක් manipulation එකක් කරලා update කරන කලින් තව thread එකක් තව value එකක් read කරනවා. එතකොට අපිට පේන මෙතනදී data inconsistency එකක් ඔක වෙනවා. මොකද අප්ඩේට් කරන්න කලින් තව කෙනෙක් අනිත් data එකක් read කරනවා. නැත්නම් අපි මේක data dirty read එකක් සිදු කරනවා කියලා. එතකොට මේ වගේ අවස්ථා ඇත්තටම ඔක වෙන්න පුළුවන් මෙන්න මේ කියන multi threading concept එකේදී. එතන මම මේකට උදාහරණයක් අරගෙන explain කරන්නම්. අපි හිතමු ඔයාලා ඉස්කෝලේදී නිතරම කරන දෙයක් තමයි අපි එකට එකතු වෙලා තමයි කන්නේ. අපි සාමාන්‍යයෙන් එකට එකතු වෙලා තමයි කන්නේ. අපේ යාළුවෝ 1යි 2යි අපි හිතමු 5 දෙනෙක් අපේ එකතු වෙලා තමයි අපි මේ බත් එකක් බෙදාගෙන කන්නේ. අපි හිතමු අපේ ගාව ඉන්න A B C D E යාළුවෝ 5 දෙනෙක් ඉන්නවා. ඒතකොට මේ යාළුවෝ 5 දෙනාට අපි හිතමු අද බත් එකේ තියෙනවා chicken කෑල්ලක්, බිත්තරයක් තියෙනවා, ඩාල් කරි ටිකක් තියෙනවා, ඊට පස්සේ අපේ රයිස් එක normal තියෙනවා. ඒතර මෙතනදී අපිට සාමාන්‍යයෙන් එදිනෙදා වෙන දෙයක් තමයි මේ බත් එකට රණ්ඩු වීමක් තමයි අත්‍තරම වෙන්නේ. 5 දෙනාගෙම එකම අවස්ථාවේදී මෙන්න මේ object එක access කිරීමක් සිදු වෙනවා. ඒතර හැමෝම එකම අවස්ථාවේදී මෙතනදී access කිරීමක් සිදු වෙනවා. ඒතර access කිරීමක් සිදු වෙනවා කියන්නේ අපි හිතමු මෙන්න මේ A කියන කෙනා මෙන්න මේ chicken කෑල්ල ගන්නවා. මෙන්න මේ E කියන කෙනා මෙන්න මේ බිත්තරය ගන්නවා. මෙන්න මේ D කියන කෙනා සහ C කියන කෙනාට හම්බ වෙන්නේ මෙන්න මේ ඩාල් කරි ටික විතරයි. ඒ කියන්නේ consistency එක නෑ. බත් එකේ තියෙන නැත්නම් අපි කියනවා rice එකේ හැමෝටම හම්බ වෙන portion එකේ consistency එක නෑ. හැමෝටම එක විදියට නැත්නම් එකම computation එක එකම විදියට නැත්නම් සමානව සිදු කිරීමට බැරි වෙනවා. ඒ කියන්නේ consistency එක නැති වෙනවා. ඒතකොට අපි මේ වගේ කරනම් අපිට කියන්න පුළුවන් මෙතන ඉඳන් fried rice is inconsistent. එතකොට මේ වගේ issue එකක් solve කරන්න එක ක්‍රමවේදයක් තියෙනවා. මොකද හැමෝටම එක විදිහට හම්බ වෙන්නේ නැහැ. තව කෙනෙක් එක කොටසක අපි කියන manipulation එකක් කරනවා, තවත් කෙනෙක් තවත් කොටසක් ගන්නවා, තවත් කෙනෙක්ගෙන් රීඩ් කරන්න හම්බ වෙන්නේ එක පොඩි කොටසක් විතරයි. එතකොට නිවැරදි portion එකක් හැමෝටම හම්බ වෙන්නේ
ඒ වගේ ඉෂුස් එනවා මෙන්න මේ කියන Java concept එකේදීත් යම්කිසි Java object එකක් මත තව threads කිහිපයක් එකම අවස්ථාවේදී work කරනකොට මෙන්න මේ වගේ issue එකක් එන්න පුළුවන්. අපි මේක real world example එකක් ගත්තොත් අපි හිතමු අපේ ගාව තියෙනවා bank account එකක් අපි හිතමු මේක අපි shared bank account එකක් ඔයාලගේ ගෙදර අම්මත් පාවිච්චි කරනවා තාත්තත් පාවිච්චි කරනවා ඔයාලගේ ගෙදර ඉන්න ඔයත් පාවිච්චි කරනවා හිතමු father mother and you ඔයාලා තුන් දෙනාටම තියෙන shared bank account එකක් අපි හිතමු මෙන්න මෙතනදී තාත්තා යම්කිසි මුදලක් හොයාගෙන මේකට deposit කරනවා අම්මා මේකෙන් withdraw එකක් කරනවා ඔයාත් මේකේ යම්කිසි payment එකක් කරනවා withdraw එකක් කරනවා credit එකක් කරනවා. ඒතර තාත්තා මෙතනදී අපි හිතමු මෙන්න මේ අවස්ථා තුනම එකම අවස්ථාවේදී සිදු වෙනවා යම්කිසි දවසක. තාත්තා ක්‍රෙඩිට් කරනවා අම්මා විත්ඩ්‍රෝ කරනවා ඔයා ඔන්ලයින් පේමන්ට් එකකට එකම බැංක් account එකෙන් පේමන්ට් එකක් කරනවා. ඒතර අපි හිතමු යම්කිසි ආකාරයකින් මේකේ මෙන්න මේ කියන issue එක data consistency handle වෙන්නේ නැත්නම් අපි හිතමු තාත්තා ක්‍රෙඩිට් කරන අවස්ථාවේදීම අම්මා යම්කිසි මුදලක් ගන්නවා. අපි හිතමු මේකේ initial 10000ක් තිබුණා. මෙතනදී තාත්තා 2000ක් දෙන්න යනවා ගැන ක්‍රෙඩිට් කරන්න යනවා අම්මා 1000ක් ගන්නවා විත්ඩ්‍රෝ එකක් පුතා අපි හිතමු 500ක පේමන්ට් එකක් කරනවා. අපි හිතමු මෙන්න මෙතනදී මෙන්න මේ අදාළ පේමන්ට් එක දැන් 10000යි තියෙන්නේ මෙතනදී මෙන්න මේ අම්මගේ පේමන්ට් එක උනා. ඒ කියන්නේ 10000න් විත්ඩ්‍රෝ කර 1000 විත්ඩ්‍රෝ කරනකොටම මෙන්න මේ 2000 අපි හිතමු ඩිපොසිට් වීම සිදුන. ඒ වුණාට අම්ම රීඩ් කරලා තියෙන අපි හිතමු මෙන්න මේ 10000 කියන වැලියු එක. ඒ කියන්නේ 10000 කියන වැලියු එක රීඩ් කරන අවස්ථාවේදීම අපි හිතමු මෙන්න මේක ඩිපොසිට් වුණා. එතන මෙතනදී ඩිපොසිට් වුණා කියන්නේ මෙතන ඇත්තටම 12000ක් වෙනවා. එතකොට මෙන්න මේකේ විත්ඩ්‍රෝ එකෙන් පස්සේ මේක අප්ඩේට් වෙනවා 9000ට. ඒ කියන්නේ මෙන්න මේ 12000 ඇත්තටම අප්ඩේට් වෙනවා 9000ට. ඒ කියන්නේ මේ අපි දැක්ක 10000ක් තියෙනවා 10000 මෙයා රීඩ් කරන්නේ 10000 කියලා මෙයා 1000ක් විත්ඩ්‍රෝ කරනවා 1000ක් විත්ඩ්‍රෝ කරන අවස්ථාවේදීම තාත්තා රුපියල් 2000ක ඩිපොසිට් එකක් කරනවා. ඒ කියන්නේ මේක අප්ඩේට් වෙනවා 12000ට අප්ඩේට් වෙනවත් එක්කම මෙන්න මේ ට්‍රාන්සැක්ෂන් එක කම්ප්ලීට් වෙලා මේක අප්ඩේට් වෙනවා. අපි රීඩ් කරපු ඩර්ටි රීඩ් එක 10000ත් එක්ක අප්ඩේට් වෙනවා 1000ක් ඩිපොසිට් කරාම 9000 කියලා. ඒ කියන්නේ ඇත්තටම 11000ක් වෙන්න ඕන එක නැත්නම් 10000 දන 12000 ඇත්තටම 1000ක් ගියාම 11000 වෙන්න ඕන එක අප්ඩේට් වෙන්නේ 9000 කියන එක. ඒ කියන්නේ මෙන්න මේක හරියට අප්ඩේට් වෙලා නැහැ. එතකොට මේව ඇවිල්ලා data inconsistency issues එක ඔබ්ජෙක්ට් එක මත different threads මෙයා එක thread එකක් මෙයා එක thread එකක් මෙයා එක thread එකක් මේ different threads වැඩ කරනකොට මේ වගේ issues එන්න පුළුවන් වෙනවා. එතන මේ issue එක solve කරන්න අපිට එක ක්‍රමවේදයක් භාවිතා කරන්න පුළුවන්. මෙන්න මේ කියන multi threading concept එකේදී අපි එතකොට හිතමු මෙන්න මේ example එක මේ fried rice inconsistency එක අපි බැලුවොත් අපි හිතමු මෙතනදී අපිට එනවා අපේ පන්ති බාරට ටීචර් හැමදාම බලන් ඉන්න මේ වැඩේ හරියන්නේ නැහැ. මෙයා ටීචර් ඇවිල්ලා ළමයට කියනවා you cannot eat fried rice like this, you have to be in order. එතකොට මෙතනදී මෙන්න මේ ළමයි ටිකට ඕඩර් එකකට ඉන්න වෙනවා. A B C D ළමයි ටික ඕඩර් එකකට ඉන්නවා. මේ ටීචර් තමයි allow කරන්නේ එක ළමයාගෙන් ළමයට okay you can go and eat. ඒතර එක ළමයාගෙන් ළමයට කොටසක් එයා කනවා සම කොටසක් එයාගේ කම්පියුටේෂන් එක කරනකොට මෙයා යනවා. ඊට පස්සේ අනිත් කෙනා වේට් වෙන කෙනා නැත්නම් ලිස්ට් එකේ වේට් වෙලා ඉන්න කෙනා ඊළඟට එයාට chance එකක් හම්බ වෙනවා. ඒතර මෙයා මේකේ කම්පියුටේෂන් එක කරලා මෙයා ගියා. ඊට පස්සේ ඊළඟ කෙනාට ආයි නැවත වාරයක් chance එකක් හම්බ වෙනවා. එයා ඇවිල්ලා ඒ අදාළ ඔබ්ජෙක්ට් එකේ කම්පියුටේෂන් ටික සිදු කරනවා. ඒතර ඇත්තටම මෙතනදී වෙන්නේ යම්කිසි ලොකින් මෙකැනිසම් එකක් භාවිතා කිරීමක්. එතකොට මේ ටීචර් කියන කෙනා මෙතනදී ලොකින් මෙකැනිසම් එකක් භාවිතා කරනවා. threads කිහිපයකට එකවර එකම ඔබ්ජෙක්ට් එක මත ක්‍රියා කරන්න දෙන්නේ. මෙතනදී එක එක්කෙනාට තමයි chance එක දෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ එක පුද්ගලයාට ලොකින් එක හම්බුනහම එක පුද්ගලයෙක් ලොක් එක acquire කරාම එයා අදාළ කම්පියුටේෂන් එක සිදු කරනකම් අනිත් කට්ටියට wait ස්ටේට් එකේ ඉන්න වෙනවා. අනිත් අයට waiting ස්ටේට් එකේ ඉන්න වෙනවා. මොකද එයාලට ලොකින් එක නැති නිසා ලොක් එක නැති නිසා. එතකොට මේ concept එකට අපිට apply කරන්න පුළුවන් මෙන්න මේ Java object කියන concept එකේදී මෙතනදි වෙන්නේ මෙන්න මේ synchronizer කියන කෙනා. synchronizer කියන කෙනා මෙතනදී මෙන්න මේ ලොකින් මෙකැනිසම් එක හැන්ඩල් කිරීමක් සිදු කරනවා. සින්ක්‍රොනයිසර් කියන කෙනා ලොකින් මෙකැනිසම් එක ඉනිෂියලයිස් කිරීමක් නැත්නම් ලොකින් මෙකැනිසම් එක හැන්ඩල් කිරීමක් මෙන්න මේ සින්ක්‍රොනයිසර් කියන කෙනා කරනවා. අපි අදාළ මෙතඩ් එක සින්ක්‍රොනයිස්ඩ්
මෙතඩ් එකක් කරන්න අපිට භාවිතා කරන්න වෙනවා කීවර්ඩ් එක synchronized කියන කීවර්ඩ් එක ඔයාලට භාවිතා කරන්න පුළුවන් method modifier එකක් විදිහට. එතකොට මෙන්න මේ method modifier එක භාවිතා කර ගමන් අපි දන්නවා යම් කිසි threads කිහිපයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒ thread එක lock එක acquire කරගන්න අවශ්‍යයි object එකට අදාළව lock එක acquire කරගත්තොත් විතරක් නැත්නම් lock එක ලබා ගත්තොත් විතරයි එයාට computation එක සිදු කරගන්න පුළුවන්. ඒතර අපි මෙතනදී බැලුවොත් මෙන්න මේ අපි හිතමු මෙන්න මේ T1 thread එක මුලින්ම මෙයා lock එක ගත්තා. මෙයා ගාව තමයි දැන් lock එක තියෙන්නේ with T1. ඒ කියන්නේ T2 and T3 has to wait and get the lock. They have to wait. T3 සහ T2 කියන දෙන්නටම lock එක එනකන් wait කරන්න වෙනවා. ඒ කියන්නේ T1 ට කිසිම ගැටලුවකින් තොරව අදාළ object එක මත අදාළ computations ටික සිදු කරන්න පුළුවන්. අදාළ computations ටික සිදු කරාට පස්සේ මෙයාගේ වැඩේ ඉවර වෙච්ච ගමන් මෙයාගේ task එක නැත්නම් මෙයාගේ job එක complete කර ගමන් මෙයා lock එක release කිරීම සිදු කරනවා. lock එක release කරා කියන්නේ T2 හෝ T3 ට schedule එක මත decide කරලා මේ දෙන්නගෙන් එක්කෙනෙක්ට lock එක දෙනවා. ඒතකොට මේ අදාළ lock එක ගත්තු කෙනා ආයා ගාව lock එක තියාගෙන මේ object එක මත ක්‍රියා කිරීමක් තමයි සිදු කරන්නේ. එතකොට මෙතනදී ඇත්තටම වෙන්නේ synchronization කියන එක සිදු වෙන්නේ log based mechanism එකක් එක්ක. එතකොට log based mechanism එකත් එක්ක තමයි වෙන්නේ. එතකොට මේ log based mechanism එක භාවිතා කිරීමෙන් synchronization වලින් අපිට මේ data inconsistency issue එක avoid කරගන්න පුළුවන්. ඒ කියන්නේ data consistence වෙනවා අපි මේ synchronization කියන methodology එක භාවිතා කිරීමෙන්. ඒතර අපි භාවිතා කරන්න ඕන word එක තමයි synchronized කියන keyword එක. අපි ඊළඟ වීඩියෝ එකේදී බලනවා කොහොමද මේක practically කරන්නේ සහ Java වලදී අපි මේක implement කරන්නේ කොහොමද කියලා. ඒතර මෙතනදී දැනගන්න ඕන කරුණ තමයි මෙන්න මේ different threads කිහිපයක් multi threading concept එකේදී අපි දැක්ක threads කිහිපයක් parallelly වැඩ කරනවා. ඒතර parallelly වැඩ කරන threads වල object එකක් access කරද්දී අපිට ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. එක object එකකට විතරක් එකපාරට thread එකක් access කරන්න. මොකද sensible data නැත්නම් අපි කියනවා sensitive data තියෙනවා නම් ඒ අදාළ data වෙනස් වෙන්න බෑ විවිධ threads වලින්. එකම අවස්ථාවේදී access කරලා manipulation එක වැරදියට සිදු වුණොත් අදාළ data area data තමයි database වල save වෙන්නේ. අපි දැක්ක මෙන්න මෙතනදී මේ වගේ issue එකක් සිදු වෙන්න පුළුවන්. ඒව avoid කරගන්න අපි දෙනවා මෙතනදී log based mechanism එකක්. log based mechanism එකක් අපි භාවිතා කරනවා. ඒ කියන්නේ අපි object එකට මෙන්න මේ synchronized කියන keyword එක භාවිතා කරපු ගමන් මෙතනදී object එකේ areas දෙකක් හැදෙනවා. එකක් synchronized area සහ අනිත් එක non synchronized area. එතකොට අපි ගත්තොත් අදාළ මෙන්න මේ mechanism එක භාවිතා කර ගමන් object එකේ හැදෙනවා areas දෙකක් synchronized area අනිත් එක අපි කියනවා non synchronized area. එතකොට අපි කියනවා මෙන්න මේ synchronized area එක access කිරීමට නම් ඕනම thread එකකට synchronized area එක access කරන්න they should have the lock එක තිබ්බොත් විතරයි synchronized area එක access කරන්න පුළුවන් වෙන්නේ. non synchronized area එකට ඕනම thread එකකට ඕනම අවස්ථාවකදී access කරන්න පුළුවන්. ඒ කියන්නේ අතනම අපි මෙතනදී method තමයි synchronize කරලා තියාගන්න. ඒ කියන්නේ synchronized methods access කරන්න නම් synchronized method access කරන්න නම් අනිවාර්යෙන් lock එක acquire කිරීම අනිවාර්ය සාධකයක්. ඒතර different methods තිබ්බොත් අපි හිතමු අපිට A කියලා method එකක් තියෙනවා B කියලා method එකක් තියෙනවා. මේ method දෙකම synchronize නම් ඒ කියන්නේ අනිවාර්යෙන් එක object එකට තියෙන එක lock එකයි. ඒතර A කියන method එකට යම් කිසි කෙනෙක් lock එක acquire කරත් B කියන method එක යාට perform කරන්න බෑ. lock එක වෙන thread එකක් acquire කරලා තියෙන නිසා නැත්නම් වෙන thread එකක් ගාව lock එක තියෙන නිසා මෙයාට මේ object එක නැත්නම් object එක මත කරන manipulations සිදු කරන්න බැරි වෙනවා. එතකොට අපි මේකට අදාළව පොඩි උදාහරණයක් ගමු. එතකොට අපි හිතමු මෙන්න මෙතන අපේ ගාව තියෙනවා object එකක් මෙන්න මේ වගේ object එකක් තියෙනවා. අපි හිතමු අපි class x කියලා class එකක් අපිට තියෙනවා. එතන අපිට තියෙනවා එක synchronize method එකක් m1, තව synchronize එකක් තියෙනවා m2, තව එකක් හිතමු අපි තියෙනවා m3 කියලා එකක් synchronize method එකක්. මේතර අපි දන්නවා මෙතනදී object එකේ areas දෙකකට බෙදලා තියෙන්නේ synchronized area and non synchronized
area. එතකොට අපි හිතමු මෙන්න මේ වගේ අපිට threads කිහිපයක් තියෙනවා. මෙතනදී T1 කියලා thread එකක් තියෙනවා, T2 කියලා thread එකක් තියෙනවා, T3 කියලා thread එකක් තියෙනවා, T4 කියලා thread හතරක් තියෙනවා. එතකොට T1 thread එක access කරන්නේ M1, T2 එක M1, T3 එක M2, T4 එක access කරනවා අපි හිතමු M3 කියන මෙතඩ් එක. එතකොට දැන් මෙතනදී අපි හිතමු අපිට මෙන්න මේ scheduler විසින් පළවෙනියට lock එක දුන්නේ T1 කියන thread එක. එතකොට T1 thread එක ගාව තමයි lock එක දැන් තියෙන්නේ. එයා ගාව තමයි lock එක තියෙන්නේ. ඒ කියන්නේ දැන් මෙන්න මේ T1 කියන thread එක M1 කියන method එක call කරලා එයාගේ අදාළ job එක complete කරනවා. එතකොට අදාළ job එක complete කරනවා කියන්නේ අනිවාර්යෙන් M1 එකට method එකට අදාළව මෙයා ගාව තමයි දැන් lock එක තියෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් T2 කියන කෙනා M1 එක කරන්න ඉන්නේ. එයාට කරන්න බෑ. එයාට අනිවාර්යෙන් wait වෙන්න වෙනවා. මෙතන lock එක acquire කරනකම් lock එක receive වෙනකම් මෙයාට අනිවාර්යෙන් waiting state එකක ඉන්න වෙනවා. එතකොට T3 ඇවිල්ලා M2 කියලා method එක call කරනවා. එතකොට අපිට පේන මෙතන තියෙන synchronize. එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් හරි. මෙයා M1 එකේ lock එක මෙයා ගාව තියෙන්නේ M2 එකට තව lock එකක් T3 ට දෙයි. එහෙම concept එකක් නැහැ. එක object එකකට අදාළව තියෙන්නේ එක lock එකක් විතරයි. එතකොට synchronize කියලා methods තිබ්බොත් එක lock එකක් වෙන කෙනෙක් ගාව තියෙනවා නම් කිසිම synchronize method එකක් execute කරන්න බෑ until they receive their lock. ඒ කියන්නේ අනිවාර්යෙන් T3 also has to wait in the waiting queue to get his lock. එතකොට මෙයාට lock එක හම්බ වෙනකන් ඒ කියන්නේ M2 ටත් මෙයාගේ performance එක කරන්න බෑ. එතකොට T1 complete කරාට පස්සේ මෙයා lock එක release කරාම scheduler decide කරනවා T2 ටද T3 ටද අදාළ lock එක දෙන්නේ according to the scheduling algorithm. එතකොට අපි හිතමු T3 ගත්තොත් එයාට පුළුවන් මෙන්න මේ M2 කියන method එක execute කිරීමක් සිදු කරන්න. එතකොට අපි හිතමු මෙන්න මේ T1 ගාව තාම මේ lock එක තියෙනවා. මෙන්න මේ T4 කියන කෙනාට පුළුවන් ද මෙන්න මේ M3 කියන method එක execute කරන්න. මෙයාට පුළුවන්. මොකද මෙයා synchronized area එක නෙමෙයි access කරන්නේ. මෙතන පේනවා M3 කියන එක synchronized නෙමෙයි. මෙයා ඇවිල්ලා non synchronized area එක access කරනවා. ඒතර අපි දැක්ක non synchronized area එකේ access කරන කිසිම කෙනෙක්ට lock එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. No lock is needed. ඒ කියන්නේ T4 ට ඕනම අවස්ථාවක මේ object එකේ non synchronized area එක access කිරීමේ හැකියාව තියෙනවා. T4 ට මේ object එකේ non synchronized area එක access කිරීමේ හැකියාව තියෙනවා. ඒතර මේක තමයි basic concept එක ඔයාලා මතක තියාගන්න ඕන. යම් කිසි synchronized method එකක් access කරනවා නම් ඕනෑම thread එකක් විසින් අනිවාර්යෙන්ම ඔහු ගාව තියෙන්න ඕන දෙයක් තමයි මෙන්න මේ lock එක තිබ්බොත් විතරයි මෙයාට මේ synchronized area එකේ තියෙන method access කරලා කරන්න තියෙන computations සිදු කරන්නේ. ඒතකොට non synchronized area එක ඕනෑම කෙනෙක්ට access කිරීමේ හැකියාව තියෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් අපි program එකක සාමාන්‍යයෙන් update කරන දේවල්, add කරන දේවල්, delete කරන දේවල්, remove කරන දේවල් වගේ සීනුම දේවල් අපි තියන්නේ මෙන්න මේ synchronized area එකේ. හැබැයි අපි මේ reading වගේ දේවල් අපි Java වලදී read කරන වගේ දේවල් information retrieve වලදී reading කොටසේදී අපි ඒවා තියන්න පුළුවන් මෙන්න මේ non synchronized area එකේ. නැත්නම් මෙන්න මේ synchronized keyword එක නැතුව අපිට ඒ ටික භාවිත කරන්න පුළුවන්. ඕනම කෙනෙක්ට ඕනම අවස්ථාවක read කරන්න පුළුවන්. ඒ වුණාට අපි කියනවා update add හෝ delete process එකක් කරනවා නම් එයා synchronized area එකේ තියන්න කියලා. ඒතර අනිවාර්යෙන් lock එකක් acquire කරාට පස්සේ තමයි මේ object එකේ එයාට changes කරන්න පුළුවන්. ඒතර මේ lock එක object මත ඩිපෙන්ඩ් වෙන. ඒතර එක ඔබ්ජෙක්ට් එකකට එක ලොක් එකක් තියෙනවා. මේ ලොක් එක අනිවාර්යෙන් acquire කිරීමට අවශ්‍යයි අදාළ changes සිදු කිරීමට. ඒතර මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ synchronization කියන concept එක සම්බන්ධයෙන් සහ synchronized area non synchronized area access කරන්න කොහොමද මේ locking mechanism එක වැඩ කරන්නේ කොහොමද කියන එක. ඒතර ඊළඟ වීඩියෝ එකේදී අපි බලනවා මේකට අදාළ examples කොහොමද අපි මේ කියන concept එක implement කරන්නේ කියන එක.